ආයිබෝවන් පණිපිටිය ධර්මපාල විද්‍යාලයේ දුවා දරුවන්ගේ අපසු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ටත් ලබන වර්ෂයේ අපසු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වෙන දරුවන්ටත් ප්‍රයෝජනයක් සඳහා ධර්මපාල විද්‍යාලය අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් සංවිධානය කරලා තිබෙනවා. අද එහි සිංහල භාෂාව සාහිත්‍ය වැඩසටහන තමයි ආරම්භ කරන්නේ. අපි අද කතා කරන්නේ සිංහල භාෂාව සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයට එන බැද්දේගම කියන නවකතාව ඇසුරින් ඔබට විභාගයේදී මුහුණ පෑමට සිද්ධ වෙන ප්‍රශ්න වලට කොහොමද සාර්ථකව පිළිතුරු සපයන්නේ කියන එකයි. අපි අද කතා කරන්නේ බැද්දේගම නවකතාව පිළිබඳවයි. බැද්දේගම නවකතාවේ එතකොට බැද්දේගම නවකතාව ගැන කතා කරද්දී අපි මුලින්ම කතා කරනවා මේ නවකතාවක් කියන්නේ මොකක්ද කියන එක. නවකතාවක් කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන අපි පොඩි සාකච්ඡාවක් කළ යුතුයි. නවකතාව යනු මිනිස් ජීවිතය ඇසුරු කරගෙන රචිත කල්පිත කතා පුවතක් සේ හැඳින්විය හැකියි. තමාවට සමාජයේ විසෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් ඕනෑපාකම් රුචි අරුචිකම් හැඟීම් ඇසුරු කොටගෙන නවකතාව බිහි වෙනවා. එතකොට මේ නවකතාව අලුත් නිර්මාණයක් හැටියට නව නිර්මාණයක් හැටියට තමයි ලෝකයේ විචාරකයෝ හඳුන්වලා තියෙන්නේ. නවකතාවේ අංග කිහිපයක් අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව නවකතාවක ප්‍රධාන අංග ලක්ෂණ 5ක් දක්වන්නට පුළුවන්. එක තමයි අලුත් කතාවක් වීම. ඒ කියන්නේ පෙර නොකියූ නොපළ වූ කතාවක් බවට පත් වෙන්නට ඕන. ඒක තමයි නවකතාවක ස්වરૂපය. ඊළඟට දෙවෙනි එක කියවන්නා කාල්පනිකව සත්‍ය ලෝකයට ගෙන යාමක් සිදුවිය යුතුයි. එතකොට එයා අලුත් ලෝකයකට අලුත් නැවුම් අත්දැකීමකට ළඟා කරන්නට ඕන. ඊළඟ කාරණාව තමයි සෑහෙන තරම් කතාව පැතිරී තිබීමක් සිදුවිය යුතුයි. එතකොට කතාව සෑහෙන තරම් ප්‍රමාණයකට පැතිරිලා තියෙනට ඕන නවකතාවක. ඊළඟ ලක්ෂණය තමයි නවකතාවක චරිත කිහිපයක් දක්නට ලැබීම. සමහර විට එක් ප්‍රධාන චරිතයක් වටා අනෙක් චරිත ගොඩනැගිලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ නවකතාව මුද්‍රණය වෙලා පොතක් හැටියට ආඛ්‍යානයක් වීම නැත්නම් ප්‍රබන්ධ කතාවක් ලෙස තිබීම යුතුයි. ඊළඟට අපි කතා කරන්න ඕනේ මේ හොඳ නවකතාවක දකින්න ලැබෙන සුවිශේෂී ලක්ෂණ. එතකොට හොඳ නවකතාවක දක්නට ලැබෙන සුවිශේෂී අංග කිහිපයක් ගැන අපිට මෙතනදී කතා කරන්න පුළුවන්. එකක් තමයි නවකතාවක තේමාව. එතකොට මේ තේමාව කියලා කියන්නේ මේ නවකතාවට පදනම් වෙච්ච සිදුවීම කොයි වගේද කියන එක. එතකොට බැද්දේගම නවකතාවේ තේමාව වෙලා තියෙන කැලෑබද ගමක පරිහානියට පත්වෙමින් යන ගමේ අවසානය දකින්නට පුළුවන් මේ ශෝකජනක ප්‍රවෘත්තියක් තමයි බැද්දේගම නවකතාවේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟ කරුණ තමයි නවකතාවක අපිට දකින්න පුළුවන් ඊළඟ ලක්ෂණය තමයි නවකතාවක මේ තියෙන දෘෂ්ටි කෝණය. අපිට පුළුවන් පේනන්න මෙතන මේ දෘෂ්ටි කෝණය. එතකොට මේ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ කතුවරයා කොහොමද මේ නවකතාව කෙරෙහි දැකලා තියෙන්නේ. මේ අපට අදාළ වන බැද්දේගම නවකතාවේ අර්ධ ශිෂ්ට ජනතාවගේ දුරවබෝධ චිත්ත චෛතසික ස්වභාවයන් විනිවිද දැකීමට රචකයා සමත් වෙලා තියෙනවා. එතකොට මේ නවකතාවේ දෘෂ්ටි කෝණය හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි චරිත නිරූපණය. එතකොට නවකතාවක චරිත නිරූපණය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. මේ නවකතාව කොයිතරම් දුරට පාඨකයා අතර වැළඳ ගන්නවාද කියන එකට. එතකොට මේ බැද්දේගම නවකතාවේදී සිත්පිත් නැති මුලාදෑනියෙන් ණය හිමියන් ඊළඟට ණය හිමියෝ වෙලෙන්දෝ මේ මිනිස්සුන්ගේ වෙලෙන්දන්ගේ කූටෝපක්‍රම වලට අහු වෙලා මේ මිනිස්සුන්ගේ ඉරණම විනාශ වෙන තමන්ට ඇතිවන දුක් පීඩා විඳදරා ගන්න බැරි ස්වරූපයකින් මේකේ චරිත නිරූපණය කරලා තියෙනවා. ඊළඟට නිර්මාණාත්මක නවකතාවක මේ හොඳ නිර්මාණාත්මක නවකතාවක භාෂාව සංකේත සංකල්ප රූපත් බෙහෙවීම වැදගත් වෙනවා. එතකොට බැද්දේගම නවකතාවේ මේ භාෂාව එදා කාලයේ කැලෑබද ගමක තිබිච්ච මේ අර්ධ නාගරික මේ අර්ධ ශිෂ්ටාචාරයක ගැමියන්ගේ ජීවිතය විවරණය කරනවා.
එතකොට අර්ධ ශිෂ්ටාචාරයක හිටපු මිනිස්සුන්ගේ ජන ජීවිතය විශේෂයෙන්ම මෙහි භාෂාව ඒ කාලේ අර වන්නි බස කියන එකට තමයි ගන්න පුළුවන්. අන්න එවැනි භාෂාවක ලක්ෂණ නිර්මාණාත්මක නවකතාවක හොඳ නවකතාවක දකින්න පුළුවන් අංග කිහිපයක් අපිට මේ සාරාංශගත කරලා පෙන්වන්න පුළුවන්. ඊළඟට සිංහල නවකතාව. එතකොට මේ සිංහල නවකතාව බිහි වෙන්නේ 18 19 වන සියවස්වලදී මෙරට ඇති වුණු බුද්ධි ප්‍රබෝධයේ හේතු කොටගෙන නවකතාව බිහි වුණා. එතකොට 1905 දී අලුත්ගමගේ සයිමන් සිල්වා විසින් රචනා කළ මීනා කියන නවකතාව. එතකොට සිංහල නවකතා කලාවේ ආරම්භය වූ බව විචාරකෝ හඳුන්වනවා මේ මීනා කියන නවකතාව බව. ඊන අනතුරුව කලාත්මක නවකතාව බිහි වෙනවා. පියදාස සිරිසේන, මාටින් වික්‍රමසිංහ, W.A. සිල්වා, ගුණදාස අමරසේකර, ඉදිරිවීර සරච්චන්ද්‍ර, කේ ජයතිලක, සිරි ගුණසිංහ වැනි නවකතාකරුවෝ මේ නවකතාව දියුණු කිරීමට බෙහෙවින්ම උදව් වුණා. දැන් අපි අද කතා කරන මේ බැද්දේගම නවකතාව. එතකොට බැද්දේගම නවකතාව සිංහල ජන ජීවිතය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු Village in the Jungle නම් සුවිශේෂී නවකතාවේ රචකයා. සුවිශේෂී වූ නවකතාවේ රචකයා තමයි සිඩ්නි ලෙනාඩ් වුල්ෆ් මහතා. එතකොට මේ සිඩ්නි ලෙනාඩ් වුල්ෆ් මහතා රචනා කරා The Village in the Jungle කියන කෘතිය. එතකොට මෙතුමා ලංකාවට ඇවිල්ලා ලංකාවේ එතකොට අධිරාජ්‍යවාදී යුගයක් සුද්ධ මේ රට පාලනය කරපු අවධියේදී සිඩ්නි ලෙනාඩ් මහත්මයා ලංකාවේ ඔය 1904 ලංකාවට පැමිණිලා යාපනයේ පරිපාලන නිලධාරීවරයා වශයෙන් ඊට පස්සේ අතිරේක රේගු නිලධාරී වශයෙන් අතිරේක පොලිස් මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කරලා දෙවන පත්වීම ලෙස උතුරු පළාතේ අතිරේක සහකාර ඒජන්ත ලෙස 1907 මහනුවර කච්චේරියට පත්වීමක් ලැබලා පැමිණෙනවා. ඉන් පස්සේ 1908 දී අති දුෂ්කර මේ හම්බන්තොට කියන දිස්ත්‍රික්කයේ සහකාර ඒජන්ත ලෙස කටයුතු කළ අවධියේදී එතුමා එහිදී ලබාගත්තු අත්දැකීම් එක්ක පසුව එතුමා යනවා එංගලන්තයට. එංගලන්තයට යන්නේ 1911 දී එංගලන්තයට යනවා. මේ එංගලන්තයට ගියාට පස්සේ එයාට හම්බ වෙනවා ඒ කියන්නේ 1912 දී හම්බ වෙනවා ඇඩ්ලින් වර්ජිනියා ස්ටෙෆන් මැතිනිය. එතකොට ඈ සමග මේ ලෙනාඩ් වුල්ෆ් විවාහ වෙනවා. විවාහ ගිවිස ගන්නවා. ඊට පස්සේ ලංකාවෙන් ලැබුණු අර අත්දැකීම් පාදක කරගනිමින් තමයි එතුමා රචනා කරන්නේ Village in the Jungle කියන නවකතාව. එතකොට මෙන්න මේ නවකතාව නිර්මාණය කරනවා එතුමා මේ ලංකාව තුල ලැබුණු හම්බන්තොට ප්‍රදේශයේ සේවය කරද්දී යාට ලැබුණු අත්දැකීම් පදනම් කරගෙන ජන ජීවිතයේ පදනම් කරගෙන රචනා කරනවා ඉංග්‍රීසි භාෂාවෙන් Village in the Jungle කියන මෙන්න මේ නවකතා කෘතිය. එතකොට මේ නවකතාව මේ ඉන්නේ යාගේ බිරිඳ වර්ජිනියා ඊළඟට මේ දෙන්නයි මේ දෙදෙනාම ඉන්නේ වුල්ෆ් සහ එයාගේ බිරිඳ. කතුවරයා නිර්මාණය කරපු තවත් කෘති ගැන විභාගයට අහනවා. එතකොට කතුවරයා නිර්මාණය කරනවා එකක් තමයි මේ සොවින් 1886 සොවින් කියන නවකතාව නිර්මාණය කරනවා. ඊට පස්සේ ගෝවින් කියන නවකතාව, ඊට පස්සේ beginning again කියන නවකතාව, ඊට පස්සේ යා down hill of the way කියන කතාව නිර්මාණය කරනවා. අවසානයේදී ඔහු තවත් එකක් අපිට හම්බ වෙනවා The Journey Not the Arrival Matters කියන ග්‍රන්ථය නිර්මාණය කරනවා. ඒතකොට මෙන්න මේ ග්‍රන්ථ මතක තියාගන්න ඕන විභාගයට අනිවාර්යයෙන්ම අහනවා කතුවරයාගේ වෙනත් නිර්මාණ මොනවද කියන එක. එතකොට මේ නිර්මාණ පිළිබඳව හොඳට මතක තියාගන්න ඕන විභාගයේ කෙටි ප්‍රශ්නවලට. එතකොට කෙටි ප්‍රශ්න වලට බොහෝ අවස්ථාවලදී කතුවරයාගේ මොනවද නිර්මාණ කියලා අහනවා. ඒ නිසා මේක හොඳට මතක තියාගත යුතු එක කරුණක්.
මෙයාගේ ග්‍රන්ථවල නැත්තම් වුල්ෆ්ගේ ග්‍රන්ථවල ඇති පොදු ලක්ෂණ එකක් තමයි මානව හිතවාදී බව හා යථාර්ථවාදී බව. එතකොට මෙයාගේ කතන්දර ගොඩක් අර මිනිස්සුන්ගේ දුක් ගැහැට මිනිස්සුන්ගේ වෙන කරදර පිළිබඳව ඔවුන් දිහා මානසිකව බලපු ස්වරූපයක් තියෙනවා. ඊළඟට ඒවා යථාර්ථවාදී කියලා කියන්නේ ඇත්ත ජීවිතයේදී එහෙම වෙන්න පුළුවන්. සැබෑ ලෙස අත්විඳින්න පුළුවන් ස්වරූපය මෙයාගේ නිර්මාණවල තියෙනවා වුල්ෆ්ගේ ග්‍රන්ථවල. ඊළඟට අපිට තවත් වැදගත් වෙන චරිතයක් තමයි මේ Village in the Jungle නැමැති කෘතිය සිංහලට පරිවර්තනය කළේ ඒ.පී. ගුණරත්න මහත්මයා. මේ ඉන්නේ එතුමා. එතකොට මේ ඒ.පී. ගුණරත්න මහත්මයාගේ සම්පූර්ණ නම තමයි අධිකාරී මුදියන්සෙලාගේ පුංචි අප්පුහාමි ගුණරත්න. අධිකාරී මුදියන්සෙලාගේ පුංචි අප්පුහාමි ගුණරත්න. එතකොට මේ පරිවර්තකයා විශේෂයෙන්ම මොහු අර බැද්දේගම නැත්නම් Village in the Jungle නම් කෘතිය බැද්දේගම නමින් කැලෑගම නමින් පරිවර්තනය කරනවා. මොහුගේ පරිවර්තනයන්ගේ තවත් කෘති කිහිපයක් ගැන ඉගෙන ගන්න වෙනවා. ඒකත් විභාගයේදී අපිට අහන්න ලැබෙන එකක් තමයි. මොකද බොහෝ වෙලාවට විභාගයේදීත් මේ පරිවර්තකයාගේ වෙනත් නිර්මාණ මොනවද කියන එක පිළිබඳව අහනවා. ඒ අනුව එකක් තමයි චුචෙන් එන් විසින් රචනා කරන ලද The Monkey ග්‍රන්ථය වානරයා නමින්ද. ඊළඟට R.L. ස්පිටල් විසින් රචිත 7th Century ග්‍රන්ථය වනසරණ නමින්ද. ඊළඟට වැනිස් ට්‍රේල් නැමැති ග්‍රන්ථය මැකී ගිය දඩමං නමින්ද. ව්‍යාධ වයිල් සම්බරෝ රෝම්ස් ග්‍රන්ථය සුදු ගෝනා නමින්ද. මේ ග්‍රන්ථ මතක තියාගන්න ඕන. මේ වානරයා, වනසරණ, මැකී ගිය දඩමං, සුදු ගෝනා කියන මෙන්න මේ නම් මතක තියාගන්න ඕන. මේවා විභාගයට අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේදී අහනවා. එතකොට මේ පරිවර්තකයාගේ වෙනත් කෘති. පරිවර්තකයා කවුද? ඒ.පී. ගුණරත්න මහත්මයා. එතකොට ඒ.පී. ගුණරත්න මහත්මයා විසින් සිංහලට පරිවර්තනය කරන ලද වෙනත් ග්‍රන්ථ මොනවද කියලා විභාගයේදී ප්‍රශ්නයක් අහපුවම අන්න ඒ ප්‍රශ්නෙට අපිට උත්තර දෙන්න පුළුවන්. එකක් තමයි වානරයා, අනිත් එක තමයි වනසරණ, අනිත් එක තමයි මැකී ගිය දඩමං සහ සුදු ගෝනා කියන ග්‍රන්ථ. ඊළඟට අපි කතා කරන්නේ බැද්දේගම නවකතාවේ කතා සාරය. එතකොට මේ පාඩමට අදාළ වන බැද්දේගම නවකතාව බැද්දේගම කෘතිය තුලින් විවරණය වන්නේ හම්බන්තොට නගරයේ ඉඳලා සැතපුම් 50ක් පමණ දුරින් පිහිටි ගෙවල් 10කින් යුත් මහා කැලෑවකින් වටවුණු කුඩා ගමක විසූ ගොවි පිරිසකගේ වගතුග. මේ අය හේන් ගොවිතැනින් හා කුඹුරු ගොවිතැනින් ජීවත් වූ අතර වියලි සුස්ක කලාපයක්. එතකොට මේ මිනිසුන්ගේ කර්කශ බව තියෙන වියලි සුස්ක පහසුකම් අඩු සුස්ක කලාපයක්. වියලි සුස්ක කලාපයක් බැවින් කුඹුරු වගාව වසර කිහිපයකට සැරයක් වගා කළා. හැමදේම මේගොල්ලන්ට කුඹුරු වගා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා අවුරුදු ගණනාවකට පස්සේ තමයි සමහරලාට අවුරුදු 2-3ක් ගියාට පස්සේ තමයි වර්ෂාවෙන් විතරයි මේ මිනිස්සුන්ට කුඹුරු වගා කරන්න පුළුවන්. මේ දීර්ඝ නියඟය බැද්දේගම මිනිස්සු පීඩාවටපත් කළා. එසේම අවට වනාන්තරය තව තවත් දුකටපත් කළ අතර මේ සිලිඳු සිය සොහොයුරිය වන කරිලා හාමිද හින්නි හාමි හා පුංචි මැනිකා යන දියණියන්ද සමග ජීවත් වන දඩයක් කරුවෙකි. එතකොට මේ කතාවේ ආරම්භය වෙන්නේ එහි ඉන්නවා ආරච්චි කියන චරිතය. එතකොට ආරච්චිගේ නිවස ළඟ මේ සිලිඳු නිවසක් හදාගෙන ජීවත් වෙනවා. එතකොට මේ සිලිඳු අර ආරච්චිගේ නැගණිය සමග විවාහ වෙනවා ඩිංගිහාමි සමග. මේ ඩිංගිහාමි සමග විවාහ වෙලා ඉන්නේද්දී ඒ ඩිංගිහාමිට දරුවෝ දෙන්නෙක් නිවුන් දරුවෝ හැටියට දුවලා දෙන්නෙක් ලැබෙනවා. මේ දුවලා දෙන්නෙක් ලැබුණාම සිලිඳුට පොඩි අමනාපයක් ඇති වෙනවා. හේතුව ඔහු සමග දඩේමේයන්ට ඔහු සමග මේ සතුන් දඩයම් කිරීමට කැලෑවට යන්න පිරිමි දරුවෙක් ලබා දුන්නේ නැහැ. මේ එක විටම ගැහැණු දරුවම දෙන්නෙක් දුන්නයි කියන
තරහ තිබුණා. ඒ නිසා තමන්ගේ බිරිඳට නොඑක ආකාරයෙන් වද හිංසා පමුණුවන කරදර කරනවා. මෙන්න මේ කරදර කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මොකද වෙන්නේ? මේ එයාගේ බිරිඳ ඩිංගිහාමි මැරෙනවා. ඩිංගිහාමි මේ දූ දරුවන් දෙන්න ඉපදුනාට පස්සේ ටික දවසකින් ඇය රෝගාතුර වෙලා මිය යනවා. මේ රෞද්‍ර ලෙස බැනීම නිසා පහර දීම නිසා තමයි අය දවස් දෙකකට පස්සේ ඇත්තටම දවස් දෙකකට පස්සේ ඩිංගිහාමි මිය යනවා. මේ මිය ගිය නිසා ආරච්චිට නැත්තම් බබේ හාමිට සිලිඳු කෙරෙහි තරහක් ඇති වෙනවා. මෙන්න මෙතන ඉඳලා මේ දෙන්නගේ වෛරය තරහව ටිකෙන් ටික වැඩි වෙන්නට පටන් ගත්තා. ඔය අතරතුරේදී දැන් මේ පුංචි දරුවෝ දෙන්න හදා ගන්න ඕන නිසා සිලිඳුගේ සොහොයුරියක් හිටියා කරලිනා හාමි. මේ කරලිනා හාමි මොකද කරන්නේ? එයාගේ ස්වාමියා මැරිලා ස්වාමියා මැරිච්ච නිසා සිලිඳු ඉන්න නිවසට ඇවිල්ලා මේ දරුවෝ දෙන්නත් බලාගෙන හදාගෙන ඉන්නවා. මේ ඉන්න අතරේ දැන් මේ අය ටික ටික ලොකු මහත් වෙනවා. ඔය ලොකු මහත් වෙලා ටික ටික ලොකු මහත් වෙන අතරතුරේදී මේ පුංචි මැනිකා එතකොට පුංචි මැනිකා ආදර සම්බන්ධයක් ඇති කර ගන්නවා එහි හිටපු මේ බබුන් සමග. බබුන් කියලා කියන්නේ ආරච්චිගේ බිරිඳගේ මල්ලි. ඒ කියන්නේ නැන්චු හාමිගේ මල්ලි. මේ නැන්චු හාමිගේ මල්ලි සමග ආදර සම්බන්ධයක් ඇති කර ගන්නවා පුංචි මැනිකා. ඕකට විරුද්ධ වෙනවා ආරච්චි සහ ආරච්චිගේ පවුල ඒ සඳහා විරුද්ධයි. කෙසේ වෙතත් මේ විරුද්ධත්වයේ මැත ඔහු අර ආදර සම්බන්ධයේ දිගටම පවත්වාගෙන යනවා. අන්තිමේදී ඔහු විවාහ වෙනවා. ඒ අතුරතුර මේ පුංචි මැනිකාත් මේ හින්නි හාමිත් ලොකු මහත් වෙනකොට මේ ගෙදර මිනිස්සුන්ට මේ නොඑක ආකාරයේ කරදර ඇති වෙනවා. කාගෙන්ද? මේ විදරාලගෙන්. විදරාල යෝජනාවක් ගේනවා හින්නි හාමි විවාහ කර ගැනීමට අවශ්‍යයි කියලා. නමුත් ඒකට සිලිඳු කැමති වෙන්නේ නැහැ. පස්සේ විදරාල නොඑක ආකාරයේ කොඩිවින කරලා කෙසේ වෙතත් මේ කොඩිවින වලින් බේරීමට ඕන නිසා හිනිහාමිව විදරාල වයසක විවාහය මේ තමන්ගේ බිරිඳ මැරුණු මේ විදරාලට හිනිහාමිව විවාහ කරලා දෙනවා. ඔහොම ටික දවසක් ඉන්නකොට දැන් ආපහු සිලිඳු යථා තත්වයටපත් වෙනවා. දැන් බබුන් පුංචි මැනිකා විවාහ කරගන්නවා. ඒගොල්ලොත් වෙනම ගේකට වෙලා ඉන්නවා. එතකොට මේ කාලය තුල මේ ගමේ මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා, ලෙඩ රෝග හැදෙනවා, පොඩි ළමයි මිය යනවා. පොඩි ළමයි මිය යන නිසා නැවත වතාවක් හින්නිහාමි වෙදරාලව අතහැරලා සිලිඳුගේ ගෙදරට එනවා, තාත්තා ළඟට එනවා. මේ ආපුවාම වෙදරාල පතුරුවා හරිනවා ගමේ. මෙයා යක්ෂ දෘෂ්ටියක් තියෙන කෙනෙක්, අමනුෂ්‍ය ගැහණියක්. ඒ නිසා තමයි මේ ගමට අනතුරු සිද්ධ වෙන්නේ. ওই ළමයි මැරෙන්නේ. ළමට ගමේ මිනිස්සුන්ට ලෙඩ රෝග ඇති වෙන්නේ. මෙන්න මේ කාන්තාවගේ නැත්තම් හින්නිහාමිගේ තියෙන යක්ෂ දෘෂ්ටිය නිසා කියලා ප්‍රචාරයක් කටකතාවක් පතුරුවා හරිනවා. ගම්මු මේක විශ්වාස කරනවා. අවසානයේ ආරච්චි සහ විදරාල නැත්තම් පුංචිරාල එකතු වෙලා මේ හින්නිහාමිව මරා දමනවා කැලේදී. අවසානයේදී මේ හින්නිහාමිට හම්බ වෙනවා තමන්ගේ තාත්තගෙන් තෑග්ගක් හැටියට කැලේදී අතරමං වෙලා හිටපු මුවපැටියෙක්. ඒ මුවපැටිය තමයි පුංචි අප්පු. මෙන්න මෙයක් අවසානයේදී මරනවා. මේ සතත් මරනවා. එතකොට කටකතාවක් පතුරවනවා මේ හින්නිහාමිට හම්බෙච්ච දරුවා තමයි ඔය මුවපැටියා කියලා. ඒක අසත්‍ය කතාවක් හැටියට ප්‍රචාරය කරනවා. ඔය අතරෙදී දැන් මේ ගමට එනවා ප්‍රනාන්දු කියලා වෙලෙන්දේ. එයා මිනිස්සුන්ට ණය දීලා ඒ ණය එකතු කරගන්න බැරුව නොඑක ආකාරයෙන් ඒ ණය කොහොමද එකතු කරගන්නේ කියන සාකච්ඡාව මත ආරච්චි කියනවා ඔයා එහෙනම් ගමට එන්න මං ඉන්න තැනක් හදලා දෙන්නම් කියලා. ඒ අනුව ප්‍රනාන්දු කියන වෙලෙන්දා ගමට එනවා. ප්‍රනාන්දු ගමට ඇවිල්ලා අර හින්නිහාමි සහ බබුන් බොහොම සතුටින් ඉන්නවා දැකලා ඒ බබුන්ව තමන්ගේ මුරකරුවෙක් හැටියට නැත්නම් තමන්ගේ වැඩ කර ගැනීමට අවශ්‍ය ගම්බාරයා හැටියට පත් කර ගන්නවා. ඔය අතරතුරේ
පුංචි මැණිකට යෝජනාවක් ගේනවා බබුන් ගෙදර නැති අතරේ ප්‍රනාන්දුගේ ගෙදරට එන්න කියලා. ඕක බබුන්ට ආරංචි වෙනවා. බබුන් ආරංචි වෙලා ඇවිල්ලා අහනවා ඇත්තද මුදලාලි මෙහෙම කියන්නේ අපි අහිංසක මිනිස්සු අපිට කරදර කරන්න එපා. ඔබතුමාට බොහොම කොළඹ රටේ හොඳ කාන්තාවෝ ඉන්නවානේ. ඒ නිසා අපිට කරදර කරන්න එපා කියලා මේ කියපුවාම මේකට උරණ වෙච්ච ප්‍රනාන්දු මොහුව මෙල්ල කිරීමට ක්‍රමයක් කල්පනා කරනවා. ඒ අන්න එතන ඉඳලා තමයි අපේ පාඩමට අදාළ වන කතා වස්තුව ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ මේ බැද්දේගම නවකතාවේ අන්න ඒ පරිච්ඡේදය තමයි අපේ පාඩමට බොහොම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රනාන්දු මොකද කරන්නේ? ආරච්චිගේ ගෙදර තිබිච්ච ඇඳුම් ආභරණ ආදිය ටංක පෙට්ටියක දාලා ඒ ඇඳුම් ආයිත්තම් ආදිය බබුන්ගේ ගෙදරට දාලා ඒ තිබිච්ච පෙට්ටිය සිලිඳුගේ ගේ පිටිපස්සේ හංගනවා. ඊට පස්සේ ආරච්චි ලව්වාම ඔවුන් අත්අඩංගුවට අරගෙන මේ බබුන්ම බොරු නඩුවකට පටවලා මාස 6කට හිරේ යවනවා. මාස 6කට හිරේ ගියාට පස්සේ සිලිඳු ඇවිල්ලා අවසානයේ මොකද කරන්නේ? ප්‍රනාන්දුටත් ආරච්චිටත් වෙඩි තියලා ඔහුත් යනවා හිරේට. අවසානයේ ගමේ තනි වෙන්නේ පුංචි මැණිකායි නැංචු හාමි පමණයි. පුංචි මැණිකායි එයාගේ කරලිනා හාමි පමණයි. පුංචි මැණිකායි කරලිනා හාමි මේ නිවසේ තනි වෙනවා. තනි වුණාට පස්සේ මේගොල්ලන්ට ජීවත් වෙන්න නොයේක් ගැටලු ඇති වෙනවා. නොයේක් ආකාරයේ ආර්ථික අපහසුතාව නොයේක් ආකාරයේ දුක් විඳිනවා. ඒ අනුව ඔහු පුංචි අප්පු ආදී මේ ගමේ ඉන්න පහත් ආර්ථික මට්ටමක් තියෙන අයගේ ගෙවල් වල පවා පුංචි මැණිකා ගිහිල්ලා වැඩ කරනවා. එතකොට මේ වැඩ කරන ඒවට ඒ තරම් සාධාරණ කුලියක් හම්බ වෙන්නේ නැහැ. ධාන්‍ය හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඇය බොහෝ දුක් පීඩා විඳින්න. තමන්ගේ ස්වාමියා අදෙයි හෙටෙයි කියන නොකඩ බලාපොරොත්තුවෙන් හැමදේම කල්ගත කරනවා. මෙහෙම ඉන්නේ නැද්දී පුංචි මැණිකාගේ මිනිස්යා වන බබුන්ව නිදහස් වන දවස පිළිබඳව විවිධ කටකතා මේ මිනිස්සු අතර ඇති වෙන්න පටන් ගත්තා. මේ මිනිස්සුන්ට කාලය නිර්ණය කර ගැනීමට බැරි තත්වයකටපත් වෙනවා. ඔය අතර දැන් ආරච්චි මැරුණට පස්සේ එහි වෙදරාල නැත්තම් පුංචි රාල තමයි කිසියම් වූ ප්‍රමාණයක උගතෙක් බවට පත් වෙලා හිටියේ. ඔහු ආරච්චි බවට පත් වෙනවා. දැන් පුංචි මණිකා ඔහු ළඟටත් යනවා, ආරච්චි ළඟටත් යනවා, වෙදරාල ළඟටත් ගිහිලා තමන්ගේ ස්වාමියා ගැන විමසනවා. එතනදිත් කියන්නේ ඔබට දැන් කරන්න දෙයක් නැහැ. තරුණයෙක් නැත්තම් නාකියෙක් හරි කසාද බැඳගනි. කරුමෙට දෙන්න බෙහෙත් නැහැ. කෙමින් මේ පුංචි මණිකාගේ චරිතය තව තවත් පීඩාවට ලක් කරමින් මේ බැද්දේගම කෘතියේ පුංචි මණිකාගේ චරිතය නිර්මාණය කරනවා. අවසානයේදී පුංචි මණිකා තීරණය කරනවා කඹුරු පිටියට යන්න. කඹුරු පිටියට ගිහිලා හිරගෙදරටම යනවා. හිරගෙදරට යන අතරමඟදී යාට මහල්ලෙක් හම්බ වෙනවා. යාට කියනවා මේ විස්තර. නමුත් මහල්ලා කියනවා ඔය හිරගෙදරට ගිය කිසිම මිනිහෙක් කවදාවත් නිදහස් වෙලා ඇවිල්ලා නැහැ කියලා. කෙසේ වෙතත් පුංචි මැණිකා මේ නගරයට කිසියම් බියක් දක්වමින් යනවා. ගිහිල්ලා හිරපල්ලෙක් හම්බ වෙනවා සෑහෙන වෙලාවක් ගියාට පස්සේ. හිරපල්ල ඇවිල්ලා අහනවා මොකටද ඔබ ආවේ කියලා. එතකොට මගේ මිනිස්සයා ගැන තොරතුරක් දැනගන්න. තොරතුරක් දැනගන්න කියලා කිව්වහම හිරපල්ල අහනවා ඔබ ළඟ සල්ලි තියනවද? සල්ලි නැහැ කියනවා. සල්ලි නැත්තම් අපිට කියන්න බෑ ඔබ ගිහිල්ලා ඒජන්ත හාමුදුරන්ට පෙස්සමක් රියලා දීපන් කියලා කියනවා. එතකොට මේ එදා කාලයේ තුලත් මේ අල්ලස දූෂණය කියන එක තිබුණු බවට අපිට සාධක මේ සුද්දන්ගේ කාලේ මේ රට පාලනය කරපු අවධියේදී. කෙසේ වෙතත් පුංචි මැණිකාට කියනවා උගිබ්බේගේ මිනිහා මිය ගියා කියලා. ඊට පස්සේ පුංචි මැණිකා මොකද කරන්නේ? ආපහු එනවා. ඇවිල්ලා ගමට එනවා. එතකොට පුංචි මැණිකා පමණක් ගමෙහි අන්තිමේට ඉතුරු වෙනවා. මේ සියලු දෙනා මිය ගියාට පස්සේ සියලු දෙනා නැති වුණාට පස්සේ පුංචි මැණිකා තනිවම ගමේ වාසය කරනවා. මෙන්න මේ ආරංචිය එරට හිටපු දිසාපතිවරයාට ආරංචි වෙනවා. ඒ දිසාපති තමයි ලෙනාඩ් වුල්ෆ්. අන්න ඔහු වෙනවා මේ ගම බලන්න. මෙන්න මේ කතා ප්‍රවෘත්තිය තමයි මේ කතාවේ පරිච්ඡේද තියෙනවා 10ක්. එයින් පරිච්ඡේද 10න් 9 වන පරිච්ඡේදය තමයි අපේ පාඩමට අන්තර්ගත වෙන්නේ. එතකොට මේ 9 වන පරිච්ඡේදයෙන් තියෙන කොටසෙන් තමයි අපි මේ ප්‍රශ්න කීපයක් අහන්නේ. එතකොට බැද්දේගම නවකතාවේ චරිත කිහිපයක් තියෙනවා. එකක් තමයි සිලිඳු ඩිංගිහාමි. මේ සිලිඳුගේ
බිරිඳ. ඊළඟට පුංචි මැනිකා. පුංචි මැනිකා හින්නිහාමි. මේ දෙන්නගෙම දුවනියන්. එතකොට පුංචි අප්පු කියලා කියන්නේ මෙයාට දඩේ මේ යනකොට හම්බෙච්ච අහිංසක මුව පැටියෙක්. එයා හදා ගන්න දෙනවා හින්නිහාමිට. හින්නිහාමියාව හදා ගන්නවා. ඊට පස්සේ ආරච්චිරාල හෙවත් බබීහාමි. එයාගේ බිරිඳ තමයි නැන්චුහාමි. එතකොට මේ නැන්චුහාමිගේ සහෝදරයා බබුන්. මේ කරුණාහාමි කියලා කියන්නේ මේ සිලිඳුගේ සහෝදරිය. මෙයා විවාහ වෙලා තමන්ගේ ස්වාමියා මිය ගිහලා වැන්දපුවා. ඊට පස්සේ වෙදරාල. එතකොට වෙදරාල මේ ගමේ මිනිස්සුන්ට වෙදකම් කරන කෙනා. මොහු පස්සේ මේ ආරච්චි මැරුණට පස්සේ මෙයා තමයි ආරච්චි බවට පත් වෙන්නේ. එතකොට මේ වෙදරාල තමයි මේ පුංචි මේ හින්නිහාමි සමග විවාහ වෙන්නේ. මේ මොහුට සිරිදුට කොඩි වින කරලා එයාගේ හොඳ කරන්න බැරුව කොඩි විනයක් කරාට පස්සේ ඒකෙන් බේරීමට තමයි හින්නිහාමි මේ වෙදරාලට විවාහ කරලා දෙන්නේ. ඊට පස්සේ මේ ගමට ආපු වෙලෙන්ද තමයි ප්‍රනාන්දු. මොහු මේ ගමේ ඉන්න මිනිස්සුන්ට ණය දීලා ඒ ණය ලබා ගැනීමට තමයි කරන්නේ. ගොඩක් වෙලාවට මේ වෙලෙන්දු මේ ගමේ මිනිස්සු වෙලදාම් කර මේ ගමේ මිනිස්සු ගොවිතැන් කරපුවාම ඒ ගොවිතැන් කරපුවාගේ අස්වැන්න දුන්න ණයට හිලව් වෙන්න ඇරයි යනවා. අන්තිමට මේ මිනිස්සු බොහෝ දුකෙන් තමයි පසු වෙන්නේ. මහන්සි වෙලා කල්ප ගානකට පස්සේ වගාවක් කරාට ඒකේ අස්වැන්න නෙලා ගත්තට ඒ ප්‍රතිඵල භුක්ති විඳින්න හම්බෙන්නේ නැහැ ණය ගෙවලා ඉවර වුණාට පස්සේ. එතකොට බැද්දේගම නවකතාවෙන් රචිත වෙනත් නිර්මාණ තියෙනවා. එතකොට බැද්දේගම නවකතාව ඇසුරෙන් නිර්මාණය වෙලා තිනවා. එකක් තමයි බැද්දේගම චිත්‍රපටිය. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක තියෙනවා බැද්දේගම චිත්‍රපටිය. ඊළඟට බැද්දේගම ටෙලි නාට්‍ය නිර්මාණය වුණා බැද්දේගම කෘතිය ඇසුරින්. ඊළඟට ඔන්න අපිට එන ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් විභාගයට විචාර ප්‍රශ්න කිහිපයක් ලියන්නට එනවා. එතකොට එකක් ප්‍රශ්නයක් තමයි අවුරුදු 10කින් ගම අලින්ට යනවා යයි. නැන්චුහාමිගේ අනාවැකිය ක්‍රමයෙන් සත්‍යයක් වූ අයුරු උදාහරණ දෙමින් විමසන්න. එතකොට මෙන්න මේ ਵਿਚාරය ලියන්නට අපි සැලසුම් කරන්න ඕන පළවෙනියෙන්ම කොහොමද මේ ආරම්භක ඡේදය පළවෙනි ඡේදය කොහොමද ලියන්නේ මම මේක කියන්නම්. අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. අධිරාජ්‍යවාදී යුගයේදී මෙරටට පැමුණුණු සිඩ්නි ලෙනාඩ් වුල්ෆ් විසින් හම්බන්තොට අති දුෂ්කර ප්‍රදේශයේ ජන ජීවිතය පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද විලේජ් ඉන් ද ජංගල් නැමැති කෘතියේ ඒ.පී. ගුණරත්න මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද බැද්දේගම නවකතාවේ නවවන පරිච්ඡේදයට අනුව අවුරුදු 10කින් මේ ගම අලින්ට යනවා යයි නැන්චුහාමිගේ අනාවැකිය ක්‍රමයෙන් සත්‍යයක් වන අයුරු මෙලෙස ගෙනහැර දැක්විය හැක. ওই ක්‍රමයට තමයි අපි ආරම්භක ඡේදය ලියන්නේ. එතකොට මේකෙන් අහන්න පුළුවන් ඕනෑම ප්‍රශ්නයක අර ප්‍රශ්නයේ කොටස හැර අනිත් ටික අපිට ওই විදිහට නම් කරන්නට පුළුවන්. ඊළඟට මේකේ ගන්න පුළුවන් උදාහරණ. දැන් මේ ගම විනාශ වෙන ආකාරයනේ. එහෙනම් එය අපිට ගන්න පුළුවන් එය කුඩා ගමකි. ක්‍රමයෙන් පිරිහි ගොස් අවටින් තෙරපාගෙන එන මහ බැද්දට බත් වී යන වනගත කුඩා ගම්ම වලින් එකකි. එක පහරට එක දවසකින් එහි තිබූ ගෙවල් 6න් එකක් නැති විය. 25 දෙනෙක් වූ පිරිසෙන් 7 දෙනෙක්ම නැති වූහ. මෙන්න මේ නිදසුන අපිට යොදන්න පුළුවන් මේ ਵਿਚාරයේදී පළවෙනි නිදසුන. එතකොට මේකේ කියන්නේ කුඩා ගමක් ක්‍රමයෙන් ටික මහා කැලෑ විසින් ඒ ගම කුඩා කරගෙන එනවා. ඊළඟට මේ ගමේ මේ එක දවසකට ගෙවල් 10ක් තිබ්බා. එයින් ගෙවල් 6න් එකක් නැති වුණා. 25 දෙනෙක් තිබුණා. හිටියා. ඒ 25 දෙනෙක්ගෙන් 7 දෙනෙක්ම නැති වුණා. මෙතන මේ ගමේ විනාශය. එතකොට ක්‍රමයෙන් පරිහානියටපත් වෙමින් යන ගම කැලෑව විසින් ක්‍රමයෙන් ගිල ගන්න අයුරු මේ අවස්ථාව මගින් ඊටාම මැනවින් විවරණය කරලා තියෙනවා. එතකොට ගමේ තිබූ නිවාස විනාශ වෙමින් බැද්දේගම කුඩා වනගත ගම්මානය තත්වයට පත්වීම 25 දෙනෙකු ගම්වැසියන්ගෙන් කිහිප දෙනෙක්ම අභාවයට පත්වීම නැන්චුහාමිගේ ප්‍රකාශය සත්‍යයක් බවට පත් කරමින් එය
එක්වරම සිදුවක් නොව ගම්වැසියන් නොදැනුවත්ම ක්‍රමක්‍රමයෙන් මේ විනාශයේ සිදුවන ආකාරයේ පාඨකයාට ප්‍රකාශ කිරීමට බැද්දේගම කෘතියේ කතුවරයා සාර්ථක උත්සාහයක් දරලා තියෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් තවත් එකක් තමයි ආරච්චිගේ ගෙයි වාසය කරන්නට කෙනෙකු නොවුයෙන් ඒ කැලෑවට ඇරින අපලගෙන දෙන අසුබ නිමිති ඇත්තේ ඇයිද? අවතාර අඩිකෝඩ වලින් පිරුණේ ඇයිද? ප්‍රසිද්ධව ගිය මේ ගමේ වාසයට ඒමට තරම් සැහැසියු කිසිවෙක් ගමේ නොවුහ. එතකොට මේ ගමේ විනාශය දකින්න පුළුවන්. එතකොට ඒකෙදි අපිට ගන්න පුළුවන් ගමේ ඇති ප්‍රධානතම නිවස වන ආරච්චිගේ නිවසද කැලේ විසින් ගිල ගැනීම මෙමගින් විස්තර කරලා තියෙනවා. එතකොට ආරච්චිගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ තම දරුවන්ද කැටුව කොටගම තම ග්‍රාමයට පිටත්ව යනවා. මේ නිවසේ වාසය කිරීමට කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට ගැමියන් තුල පැවති මිත්‍යා විශ්වාස රචකයා මනවින් විස්තර කරනවා. එතකොට ආරච්චිගේ මරණයේ හේතුවෙන් එම නිවසේ අසුබ නිමිති වලින් යුක්ත බව අවතාර පෙරුණු ස්ථානයක් ලෙස විශ්වාස කිරීම ඔවුන්ගේ මිත්‍යා මතවලට මේ වැඩි ඉඩ කඩක් දැමීම. එතකොට ගැමියන් තුල පැවති මිත්‍යා විශ්වාසද ක්‍රමක්‍රමයෙන් විනාශ වෙමින් නැත්නම් ඒවා කැලයේ සමග බද්ධ වීමෙන් මේ නැංචු හාමිගේ ප්‍රකාශය සත්‍යයක් බවට පත් වෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් තවත් එකක් තමයි ආරච්චිගේ කැලයට යාම කැලයේ ගම මැදට කඩා පැනීමක් වෙන්විය. මීට පෙර කැලයට හැරුණේ ගමේ මේ ගෙවල් වල තිබුණු ගෙවල් ඌ හේයින් ගම කැලයේ මැදට රිංගා යෑමක් ඒන් වූයේ නැති විය. ටිකින් ටික ගමට හාත්පසින් ගම කුඩා වීම පමණි. එතකොට මෙන්න මේක නිදසුනක් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව තවත් පුළුවන් අඩිකෝඩ හොල්මන් පිරුණු අවතාර වලින් පිරිච්ච ගමක් කියන එක. මෙන්න මේ කරුණු නිදසුන් යොදාගෙන අපිට පුළුවන් මේ ප්‍රශ්නෙට සාර්ථකව පිළිතුරු හපයන්න. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා. අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවා යයි නැංචුහාමි කී අනාවැකියේ ක්‍රමෙන් සත්‍යයක් වූ උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. එතකොට අපිට මේ විනාශ වෙන බව අපිට මේකෙදි පැහැදිලි වෙනවා. මේ ගමේ ස්වરૂපය අලින්ට යනවා කියලා කියන්නේ ගම මේ කැලෑව විසින් ගොදුරු කරගන්නවා කියන එක. ඊළඟට බැද්දේගම හා එහි වැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරයේ සජීවී ලෙස නිරූපණය කරන්නට කතුවරයා භාෂාව භාවිතා කර ඇති ආකාරය උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. එතකොට මේ බැද්දේගම හා වැසියන් ක්‍රමයෙන් මේ විනාශ වන ස්වરૂපය රචකයා විස්තර කරලා තියෙනවා. එහිදීත් අපිට ගන්න පුළුවන් අර විදිහටම තමයි ඡේදය ලියන්නේ. එතකොට කැලෑබද ගමක ගැහැණියකට විශේෂයෙන් වැන්දපු ගැහැණියකට අවුරුදු 50 ලොකු වයසකි. ජීවිතයේ අවසාන භාගයට බොහෝ සීන් ලං වූ වයසකි. එතකොට අන්න ඒ නිදසුන අපිට දාන්න පුළුවන්. ඊළඟට කෙසේ වුවත් ගම විනාශ මුඛයේ යන හැඟීම ගමටත් ගම්මුන්ටත් දැවුනේ හෙමින් ටිකින් ටිකය. මෙන්න මේකෙනුත් අපිට ගන්න පුළුවන් උදාහරණ. ඊළඟට එය කුඩා ගමකි. ක්‍රමයෙන් පිරිහි ගොස් අවටින් තෙරපාගෙන එන මහ බැද්දට බත් වී යන වනගත කුඩා ගම් වලින් එක පහරකට එක දවසින් එහි තිබුණු ගෙවල් 6න් එකක් නැති වේ. 25 දෙනෙක් වූ පිරිසෙන් 7 දෙනෙක්ම නැති වූහ. එතකොට ඒ කියන නිදසුන් යොදාගෙන අපිට පුළුවන් මේ ප්‍රශ්නෙට සාර්ථකව පිළිතුරු සපයන්න. ඊළඟට සිලිඳු පිළිබඳව පිස්සු වැද්දා කොටියකයි කී ගම්මු. පුංචි මැනිකා පිළිබඳ කීවේ කොටියාගේ පැටියා මුව පැටියෙක් බව. පුංචි මැනිකාගේ චරිතය ඇසුරින් මේ කියමන අපට තහවුරු කරන්නට පුළුවන්. එතකොට මේකේ බලන්න මේ පුංචි මැනිකාගේ චරිතය තුලින් අපිට පුළුවන් එතකොට හේන් වාරයට අනුන්ගේ හේන්වල බස්තියෙන් අප්පුලාගේ හා පුංචි රාළගේ හේන්වල පවා ඈ වැඩ කළාය. පින්තකා ඇයට දුන් කුරක්කන් අහුරු කීපයකට ඈ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු වාය. පුංචි මැනිකාගේ කලබල නැති ගතියත් සාන්ත බව හා යටහත් පහත් ගතියත් නිසා කවුරුත් ඈ ප්‍රිය කළාය. අර බලන්න එතකොට මේ පුංචි මැනිකාගේ තියෙන අහිංසක බව තාත්තා මේ තුවක්කුවක් අරගෙන දඩේ මේ යන රෞද්‍ර චරිතයක් වුණාට මේ පුංචි මැනිකා ඉතාමත් අහිංසක චරිතයක්. ඊළඟට බලන්න තවත් අවස්ථාවක් ගන්න පුළුවන්. දැන් ඔබට කරන්න දෙයක් නැහැ. දැන් මේ අවස්ථාව තමයි අර පුංචි මැනිකා ආරච්චි ළඟට ගිහිල්ලා තමන්ගේ මිනිස්සයා ගැන තොරතුරු දැනගන්න ගිය අවස්ථාව. ඒතකොට මේ අවස්ථාවේ දැන් ඔබට කරන්න දෙයක් නැහැ. කරුමට දෙන්න බෙහෙත් නැහැ. ඔබ මේ ගමේ ඉන්න කවුරු හරි කසාද බැඳගනි. ඉලන්දාරියෙක් නැත්නම් නාකියෙක් වුණත් මොකද ඇති වැරද්ද? කසාද බැඳගනි. අන්න එතන මේ පුංචි මැනිකා අහිංසක ලෙස අසරණ බවට පත් වෙනවා. පිහිටක් බලාපොරොත්තුෙන් ගියේ. නමුත් තව තවත් ඇයගේ දුක වැඩි වෙන සිදුවීම් තමයි සිද්ධ වෙන්නේ.
ඊළඟට ඇය තමන්ගේ මිනිස්සයා හොයාගෙන බබුන් හොයාගෙන නගරයට යනවා. ඒ නගරයට යන අවස්ථාවේදී මේ කැලෑවට හුරු වෙච්ච මේ ගැහැණිය කැලෑවේ ඉන්න පුළුවන් නමුත් නගරයට ගිහිල්ලා ඇය බයෙන් ජීවත් වෙනවා. බලන්න ගෝසා සහිත කලබල වීදි වලින් තැතිගෙන සිටි පුංචි මැණිකා ජන ශූන්‍ය නිශ්චල ස්ථානයකට පැමිණීම ගැන ආනන්දිතව එහි ඇනතියා හිඳගත්තාය. එතකොට මෙන්න මෙතන මේ පුංචි මැණිකාගේ චරිතයේ අහිංසක බව අපිට කතා කරන්නට පුළුවන්. ඊළඟට අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව ස්පුට වන්නේ පාඨක සිත දයානුකම්පාවෙන් පුරවලීම නිසාය. උදාහරණ ඇසුරෙන් විග්‍රහ කරන්න. එතකොට මේකෙත් අපිට පුළුවන් මේ අවස්ථා හා සිද්ධි කියලා කියන්නේ ඒ කෙටි කතා මේ නව කතාවේ සිදුවෙන චරිත සිදුවෙන ඒ සිදුවෙන අවස්ථාවේ වෙච්ච සිද්ධි. දැන් එකක් අපිට ගන්න පුළුවන් පුංචි මැණිකා දවසෙන් වැඩි කාලයක් ගත කළේ මේ බියකරු සිටිවිලි වල පැටලීගෙනයි. පිලේ හිඳ නිකට අත තබාගත් ගමන්නේ. එතකොට මේ තමන්ගේ ස්වාමියා හිරේට ගිහිල්ලා තමන්ගේ තාත්තත් හිරේට ගිහිල්ලා ජීවත් වෙන්න විදිහක් නැහැ. කිසිවක් හිතා ගන්නට බැරි කාන්තාවක් තමයි ජීවත් වෙන්නේ. මෙන්න මේ නිසා ඇයට කර කියා ගන්නට බැරුව කල්පනා කරමින් සිටින අවස්ථාව රචකයා මැනවින් නිරූපණය කරලා තිනවා. තවත් එක අවස්ථාවක් ගන්න පුළුවන්. ඒකාකාරී ජීවිතයත් දැඩි උණුසුම් වාතයේ සමග කෙරවලක් නැති ගසුත් කෙරවලක් නැති කම්කටොළුත් හැමේ ඔවුන්ගේ චේතනා ශක්තියත් කල්පනා ශක්තියත් වේදනා ශක්තියත් මිලීනව මිය යන්නේය. එතකොට මෙතනත් බලන්න මේ මිනිස්සුන්ගේ ජන ජීවිතයේ බිඳ වැටුණු තැන් ලස්සනට රචකයා අවස්ථා හා සිද්ධි විස්තර කරනවා මේ නිරීක්ෂණ ආකෘතියකින්. ඊළඟට හේන් වාරයට අනුන්ගේ හේන්වල බස්තියෙන් අප්පුලාගේ බාලප්පුලාගේ පුංචිරාලගේ හේන්වල පා ඈ වැඩ කළාය. පින්තකා ඇයට දුන් කුරක්කන් අහුරු කීපයට බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු වූවායි. එතකොට ඒ තැන් වලින් අපිට ගන්න පුළුවන් මේ අවස්ථා සිද්ධි නිරූපණය තව ගොඩාක් තැන් වලින් මේකට උදාහරණ සපයා ගන්න පුළුවන්. ඊළඟට දැන් අපි කතා කරනවා මේ පාඩම තුලින් පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒකට මේ විෂය නිර්දේශය අපට හමු වෙන්නේ 2016 දී. ඒකට 2016 දී සාමාන්‍ය පෙළ විභාගයේදී අහලා තියෙනවා රාලහාමි ඇත්තටම මේ ගැන මුකුත් ආරංචියක් දන්නවද? එයා මලයි කියලා දැනගන්න ලැබුණා. එතකොට මේ ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින්ද? ඔන්න දැන් මේකේ හොඳට පාඩම කියවලා අවස්ථා සම්බන්ධයෙන් හොඳට දැනගෙන තියෙන්න ඕන. නැත්නම් මේ පිළිතුරු ලියන්න අපිට පුළුවන් කමක් නැහැ. මේකේ තියෙනවා බලන්න රාලහාමි ඇත්තටම මේ ගැන මුකුත් ආරංචියක් දන්නවද? එයා මලයි කියලා දැනගන්න ලැබුණා. එතකොට මේ ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින්ද? එතකොට අපි පිළිතුරු සපයන්න ඕන. කවුද මේ කරේ? පුංචි මැණිකා. කවුද? පුංචි මැණිකා. ඊළඟට මේකේ තව ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රකාශයේ උපුටාගත් ග්‍රන්ථය කුමක්ද? දන්න මම මුලින්ම කිව්වා මේ මොකෙන්ද මේක උපුටාගත්තේ කියන එක. එතකොට මේ ග්‍රන්ථය තමයි බැද්දේගම. ඊළඟට 2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අහලා තියෙනවා ප්‍රශ්නයක්. බලන්න ඒකේ පළවෙනි ප්‍රශ්නේ එකේ අයන්න. සිංහල ජන ජීවිතයේ පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත Village in the Jungle කෘතියේ කතුවරයා නම් කරන්න. අන්න එහෙනම් අපි මේකේ කතුවරයා කවුද කියන එක නම් කරන්න කියලා තියෙනවා. නම් මොකද්ද? ලෙනාඩ් වුල්ෆ්. මේකේ වුල්ෆ් කියන එක තියෙන්න ඕන. ලෙනාඩ් කියලා විතරක් තිබ්බට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලෙනාඩ් වුල්ෆ් කියන එක සම්පූර්ණ නම අපි ලියන්න ඕන. මතක තියාගන්න විභාගයේදී පරීක්ෂකවරයා උත්තරේ දන්නවා. ඒ නිසා අපි භාගයට ලියනවා කියලා හරියන්නේ නැහැ. පරීක්ෂකවරයා මුකුත් දන්නේ නැහැ. එයාගේ සම්පූර්ණ දැන ගැනීමට තමයි අපේ පිළිතුර ලියන්න ඕන. එහෙම ලිව්වහම තමයි සාර්ථක පිළිතුරක් අපිට ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සම්පූර්ණ පිළිතුරක්ම ලියන්නට ඕනේ. එතකොට තමයි විභාගයේ සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ. ඊළඟ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. බැද්දේගම හැර AP ගුණරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද වෙනත් නවකතාවක් නම් කරන්න. මම මුලින් ඉගැන්වුවා මේ AP ගුණරත්න මහත්මයා මොනවද වෙනත් පරිවර්තන කෘති කියලා. ආයෙනම් අපිට කියන්න පුළුවන් සුදුගෝනා, වානරයා, වනසරණ, මැකී ගිය දඬමන්, වාලම්පුරි. එතකොට මෙන්න මේ වගේ එකක් දෙකක් ලියලා තිබ්බේ නැත්නම් අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ. වෙනම් පරිවර්තනය කරන ලද නව කතාවක් නම් කරන්න එකක් ලියන්න ඕන. ඊළඟට හතරවෙනි ප්‍රශ්නයේ හැටියට දීලා තියෙනවා බලන්න සිලිඳුගේ චරිතය. මේක විචාර ප්‍රශ්නයක්. විචාර ප්‍රශ්නයක්. සිලිඳුගේ චරිතයත්
පුංචි මණිකාගේ චරිතයත් බැද්දේගම නවකතාව තුළ නිරූපණය කර ඇති ආකාරයේ නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් සාකච්ඡා කරන්න. එතකොට ඔන්න අපිට දැන් මේකට අපි උදාහරණ නැත්නම් මේක ਵਿਚාරයේ ආරම්භය ලියනවා නම් කොහොමද ලියන්නේ? අධිරාජ්‍යවාදී යුගයේ මේ රටට පැමිණුණු සිඩ්නි ලෙනාඩ් වුල්ෆ් විසින් හම්බන්තොට ජන ජීවිතය පදනම් කරගෙන රචනා කරන ලද විලේජ් ඉන් ද ජංගල් නැමැති නවකතාව ඒ.පී. ගුණරත්න මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද බැද්දේගම නවකතාවෙහි 9 වන පරිච්ඡේදයට අනුව සිලිඳුගේ චරිතයත් පුංචි මණිකාගේ චරිතයත් බැද්දේගම නවකතාව තුළ නිරූපණය කර ඇති ආකාරය මෙලෙසගෙන හැර දැක්විය හැක. ආන්න එහෙම අපි ආරම්භයේ ලියන්න ඕන. ඒකේ උන බාන සිලිඳුගේ චරිතය නිරූපණය කර ඇති ආකාරය අපි මේ නිදසුන් බලමු මොනවද තියෙන්නේ. එකක් තමයි සිලිඳුගේ අනට කීකරුව පුළුවන් උපක්‍රමයකින් ඔවුන් ආපසු එනතුරු කරිනා හාමිත් සමග ගෙදර බලා සිටිනවා විනා පුංචි මණිකා විසින් කළ හැකියන් කිසිවක් නොවිය. සිලිඳුගේ අනට දරුවන් කීකරු බව, සිලිඳු දරුවන්ට ආදරය කරන බව මේකෙන් කියවෙනවා. ඊළඟට දරුවන්ට කතා කියා දීම, පරිසරය හඳුන්වා දීම, පරිසරයට ආදරය කරන බව. බාන කුඩා කල සිලිඳු කී වනෙහි මම් මුලා වූ දඩයක්කාරයන්ගේ කතා ඈට සිහිවිය යන තුලින් මේ කියමන තහවුරු කරන්න පුළුවන්. මේ වගේ උදාහරණ ගන්න ඕනේ. ඒතකොට සිලිඳු දඩයක්කාරයෙකු බව, කොටියෙකු මෙන් රළු නපුරු මිනිසෙකු බව. ඊළඟ මිනිස්සු පිස්සු වැද්දා කොටියකයි කියනට පුරුදු වී සිටි ගම්මුන් පුංචි මණිකා ගැන කීවේ කොටියාගේ පැටියා මුවෙක් වෙලා කියාය. කියමනෙන් හොඳට අපිට මේ කියමන පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අදූරදර්ශී බව. මොන තව ලක්ෂණයක්. එහෙනම් සමාජය ගැන ඇති අනවබෝධය අපිට මේ පහත කියමන් වලින් ප්‍රකාශ කරන්න පුළුවන්. සිනිඳු කීවාක් මෙන් බබුන්ගේ පැමිණීමෙන් පසු සියලුම කරදර ඉවත් වී ඔක්කොම හොඳ වේයයි බලාපොරොත්තුවක් ඇතිව සිටීම. පුංචි මණිකාගේ චරිතය නිරූපණය කර ඇති ආකාරය. එතකොට පුංචි මණිකාගේ චරිතය අභියෝග දුෂ්කරතාවලට මුහුණ දීමේ හැකියාව. ඊළඟට ඉවසීම, අදිෂ්ඨානශීලී බව, නොපසුබස්නා උත්සාහය, තම පියා හා ස්වාමියා කෙරෙහි දක්වන දැඩි ආදරය. ඊළඟට අභියෝග තමයි පුංචි මණිකාගේ හද දිදුරුම් කෑවේය. තමාගේ ලොකු ඇස් දෙක විදරාලගේ මුහුණට හෙළූ ගමන් නොසෙලී සිටියාය. අන්න විදරාල මෙතනදී කියනවා දැන් ඔබට කරන්න දෙයක් නැහැ. තරුණයෙක් නැත්තම් නාකියෙක් හරි කසාද බැඳගින් කියලා කියපු අවස්ථාවේ. ඊළඟට හිරපල්ලා තම කතාවෙන් බලාපොරොත්තු වූයේ හිසාත් බදාගෙන කෑගසන ගැහණියකගේ විලාපයකි. එහෙත් පුංචි මණිකා නිස්සබ්දවම එතනින් ගොස් නැවතත් බිත්තිය අද්දර ඇන තියා ගැනීම. එතකොට ඇයිගේ බලන්න එයා මැරිලා සීයේ මං යනවා. එතකොට හිරපාල ළඟට ගියපුවාම එයාට මෙයාට වෙච්ච අභියෝග වලට එයා මූණ දෙන ආකාරය. අදිෂ්ඨානශීලී භාවය. පුංචි මණිකාගේ තවත් ලක්ෂණයක් තමයි අදිෂ්ඨානශීලී භාවය. එකක් තමයි පුංචි මණිකා නිස්සබ්දවම වෙදරාලගේ ගෙයින් සෙමින් දුරට බැස ගෙදර ගියාය. සිර ගෙදරට ගොස් ඔවුන් ගැන විමසන්නට සිතාගත්තාය. අන්න බලන්න ඇය සොයන්න පටන් ගන්නවා තමන්ගේ ස්වාමියා සහ තමන්ගේ තාත්තා ගැන. මට බොහෝම මහන්සි සියේ මම බොහෝම කරදර විඳගෙන ආවේ එයා සොයන්න. මගදී හම්බෙන මහල්ලාට මේ කියනවා. ඒත් හිරගෙදරින් අහන්න ඕනේ ඉස්සර වෙලා මාගේ මිනිහා ගැන. එතකොට ස්වාමි භක්තිය, පියසෙනෙහස කියන එක තියෙනවා පුංචි මණිකා තුල. බබුන් සිරකට නියම වීමත්, ඇගේ පියායට නැතිවීමත්, පියාගේ ඉරණම පිළිබඳව ඇගේ සිතේ පැවති බියත් නිතර ඇගේ දුක හා දුම්නසද දියුණු කළේය. පුංචි මණිකා දවස පටන් ගන්නට පුරුදු වූයේ අද බබුන් ගෙදරේ යන බලාපොරොත්තු වෙනි. හැමදාම ඇයි බලාපොරොත්තුෙන් හිටියේ තමන්ගේ ස්වාමියා ආදෙයි හිටෙයි කියලා. මහල්ලාගේ කතාවෙන් උපන් සංතාපයත් දුකත් එකතු විය ඇය නිසොල්මනේ වැළපෙන්නට වූවාය. කොහොමද මම යාගේ නම කියන්නේ අයියා? එයාට මොකද වුනේ? දවස් ගණනක් තිස්සේ මං මෙහාට ආවේ මේක දැනගන්න. දැන් මේ හිරපල්ලට කියන අවස්ථාව. ඊළඟට 2018 අපසු සාමාන්‍ය පෙළ අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ 3 හැටියට මං අහපු ආරංචියක් නැහැ. කාගෙන්ද ආරංචියක් අහන්නේ? මෙම පාඨයේ ඇතුළත් කෘතිය කුමක්ද? එතකොට බැද්දේගම. මෙම ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින්ද? පුංචිරාල, තන් වෙදරාල, රාලහාමි. ඊළඟ 2019
අපොසු සාමාන්‍ය පෙළ විභාගයේ අහලා තියෙනවා. පරිසරයේ වෙනස් වීමත් සමග පිරිහි යන ගමක ස්වභාවය බැද්දේගම නවකතාවෙන් මනාව නිරූපිතය නිර්දිෂ්ට කොටසෙන් උදාහරණ 3ක්වත් දක්වමින් විස්තර කරන්න. එතකොට මේකේ අපිට ගන්න පුළුවන් පරිසරයේ වෙනස් වීමත් සමග පිරිහි යන ගමක ස්වභාවය බැද්දේගම නවකතාවෙන් නිරූපණය වන ආකාරය. එකක් තමයි ක්‍රමයෙන් පිරිහි ගොස් අවටින් තෙරපාගෙන එන මහ බැද්දට බත් වී යන වනගත කුඩා ගම් වලින් එකකි. එක පහරට එක දවසකින් එහි තිබුණු ගෙවල් 6න් එකක් නැති විය. මුලින්ම වැට අද්දර කුඩා ගස් හා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේ. ඔන්න මේක කියන්න පුළුවන් පරිසරයේ වෙනස් වීම ගම පිරිහින ස්වරූපයේ නවකතාවේ රචකයා නිරූපණය කළා. ඒතකොට මේවා එයා නිරීක්ෂණ ආකෘතියකින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට දෙවනුවට අලු පැහැති කොළ හා දම් පැහැති මල් ඇති වරා පඳුරු හා මානා පඳුරුද දිග තියුණු කටු ඇති පතොක් පඳුරුද වැට අද්දරින් රිංගා වූ මිදුලටත් ගෙයිත් බිත්ති වලට හා දොරකටලත් ලං විය. එතකොට මෙන්න මේ කරුණ වලින් අපිට පුළුවන් බලන්න තුන්වෙනි වැස්ස අවසානයේදී මුළු වත්තෙන් ගෙයින් කැලයෙන් වෙනස් නොපෑයේ. එතකොට මෙන්න මේ උදාහරණ යොදාගෙන අපි මේ ਵਿਚාරේ ලියන්න ඕන. උදාහරණ නැතුව උපුටා ගැනීම නැතුව ලිව්වට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා උපුටා ගැනීම දාලා ඒ විස්තර වෙන අන්තර්ගතය පැහැදිලි කරලා අපි අවසානයේට නිගමනයක් දීලා ඉවර කරන්න ඕන. එතකොට බලන්න බිත්තිවල වරිච්චි කෝටු විශාල පඳුරු බවට වැඩුණේය. ඊළාට මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත් කාලකන්නි ගමකි. එහි ළමයි නූපදී. අන බන ළමයි උපදීනේ නැහැ. ඒතකොට ළමයි උපදින්නේ නැහැ කියන්නේ අය අනාගතේ කවුරුවත් නැතුව යනවා. ඉන්න ටික මැරිලා ගියපුවාම. හොඳයි දරුවනේ, එහෙනම් අපි අද කතා කළේ සිංහල භාෂාව සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේදී විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ 3 වෙනි ප්‍රශ්න පත්‍රයට එන 10 වසරට අදාළ කොටසේ පාඩමක්. එහෙනම් අපි යලිත් දවසක මෙවැනි පාඩම් මාලාවකින් හමු වීමේ අදහසින් අද ඔබෙන් සමගන්නවා ආයිබෝවන්.